ආයුබෝවන්. අදත් අප ඔබ සමග එකතු වෙනවා අට ශ්‍රේණිය සත්ව වර්ගීකරණය දෙවෙනි පාඩම දෙවෙනි කොටසක් විදියට ඉතිරි කොටස අපි ආරාධනා කරනවා ඔබට මේ පාඩම අවසාන වන තෙක් අප සමග රැඳී සිටින්න කියලා. අපි ගිය පාඩමේදී අපි සාකච්ඡා කරා අපුෂ්ඨ වංශීන් ගැන. අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා කෙටි හැඳින්වීමක්. ප්‍රධාන පුෂ්ඨ වංශී කාණ්ඩ මොනවද? ඒ කාණ්ඩවල ලක්ෂණ මොනවද? උදාහරණ සතුන් මොනවද? මේ පාඩම අවසානයේදී අපි රූපරාම පෙළක් ඔයගලන්ට දැක් ගන්න සලස්වමු. අපි ගිය සතියේ පාඩමින් කරා අපුෂ්ඨ වංශී. අපි සතුන්ව බෙදුව කාණ්ඩ දෙකකට. නිර්ණායකයේ විදියට ගත්තේ කුඳුරට පෙළක් සහිත. කුඳුරට පෙළක් රහිත සතුන්. අපි කුඳුරට පෙළක් සහිත සතුන් පෘෂ්ඨ වංශීන් කියලා. කුඳුරට පෙළක් රහිත සතුන් අපුෂ්ඨ වංශීන් කියලා. එතකොට අපුෂ්ඨ වංශීන් කාණ්ඩ අපි ඉගෙන ගත්තා. කීපයක් මතක් කරමු. නිදාරියා, ඊළඟට අපි අපුෂ්ඨ වංශී කාණ්ඩයක් ලෙස ඇනෙලිඩා, මොලුස්කා, ආත්‍රෝපෝඩා. අද අපි කතා කරන්නේ කුඳුරට පෙළක් සහිත සතුන් පිළිබඳ. කුඳුරට පෙළක් සහිත සතුන් අපි හැඳින්වුවා පෘෂ්ඨ වංශීන් කියලා. අපි බලමු ප්‍රධාන පෘෂ්ඨ වංශී කාණ්ඩ මොනවද? ප්‍රධාන පෘෂ්ඨ වංශී කාණ්ඩ විදියට අපිට දාන්න පුළුවන් මත්ස්‍යයින් ආත්වන, ෆිස්කේස්, මත්ස්‍යයින් ආත්වන ෆිස්කේස් කාණ්ඩය. දෙවෙනි කාණ්ඩය උභයජීවීන් කාණ්ඩය. අපි හඳුන්වනවා ඇම්ෆිබියාවන්. තුන්වෙනි එක උරගයින්. අපි හඳුන්වනවා රෙප්ටීලිය. හතරවෙනි කාණ්ඩ විදියට අපි කුරුල්ලන් අයිති වන කාණ්ඩය, පක්ෂීන් අයිති වන කාණ්ඩය, ආවේස්, අවසන් කාණ්ඩය මිනිසා අයත් වන, සිරපායින් අයත් වන, කිරිබීලා වැඩෙන සතුන් අයත් වන මැමේලියා කාණ්ඩය. ෆිස්කේස්, ඇම්ෆීබියා, රෙප්ටීලියා, ආවේස්, මැමේලියා. පිස්කේස් කියන්නේ මත්ස්‍යයින්.
තව නමකින් අපි හඳුන්වමු මත්ස්‍යයි. සියලුම මත්ස්‍යයි පිස්කේස් කාණ්ඩයටයි. ඇම්ෆීබියා අපි කියමු උභයජීවී, උභය කියන්නේ ලක්ෂණ දෙකක්. උභය ගුණී ලෝහ කියලා තියෙනවා. උභය කියන්නේ මෙතන මෙයාගේ වාසස්ථාන දෙකක් තියෙනවා. භෞමික පරිසරය හා ජලජ පරිසරයේ දෙකේම ඉන්න පුළුවන්. සමජීවී, උභයජීවී, රෙප්ටීලියා. අපි හඳුන්වමු උරගයි. රෙප්ටීලියා කියන්නේ උරගයි. ආවේස් කියන්නේ පක්ෂීන්. මැමෙලියා කියන්නේ සියලුම ශීලපායි. එහෙනම් මේවා තමයි පෘෂ්ඨවංශීන් ප්‍රධාන කාණ්ඩ. අපි බලමු දැන් එකින් එක අරගෙන මේ කාණ්ඩවල ලක්ෂණ මොනවද කියලා. අපි මුලින්ම මත්ස්‍යයින් අපි ගමු. පිස්කේස්. පිස්කේස් කාණ්ඩය ගැන ඔයගොල්ලෝ කාණ්ඩ ලක්ෂණ මතක තියාගන්න නම් ඔයගොල්ලෝ ගෙදරට ගේන ආහාරය සඳහා ගේන මාළුවෙක්, ලොකු මාළුවෙක් අපි ගමු. මත්ස්‍යයෙක්. අපි මත්ස්‍යයෙක්ව ගමු. උදාහරණයක් ලෙස එහෙනම් පිස්කේස් කාණ්ඩයේ ලක්ෂණ මම මේ ටික මකන්න. පිස්කේස් කාණ්ඩයේ ලක්ෂණ විදියට ඔයගලන්ට තාමත් පහසුවෙන් මත්ස්‍යක මතක තියාගන්න. මේ මත්ස්‍යයන්ගේ ලක්ෂණයක් තමයි මේගොල්ලන්ගේ හැඩය. මේගොල්ලෝ ජලජ පරිසරයේ වෙසෙන්නේ. එහෙනම් මේගොල්ලෝ කරදිය, මිලිදිය වාසී. මේගොල්ලන්ගේ ලක්ෂණය තමයි මේ කරදියේ පිහිනා යාමට සමත් වෙන්න. ඒගොල්ලන්ගේ දේහ හැඩය හැඩ ගහිලා අනුවර්තනය වෙලා. මේ විදියට දේහ හැඩය ජලයේ පිහිනා යාමට හැඩ ගහිලා තියෙන මේ ආකාරය ඉස්රා ප්‍රදේශය, පූර්ව ප්‍රදේශය උල් වෙලා අපි හැඩයට කියනවා මෙන්න මේ හැඩයට අනාකූල දේහ හැඩය. නම් මත්ස්‍යයන්ගේ ලක්ෂණයක් තමයි අනාකූල දේහ හැඩය. අනාකූල දේහ හැඩය තියෙන මත්ස්‍යයින්ට. තව කාණ්ඩයක් තියෙනවා. පක්ෂීන් අනාකූල දේහ හැඩය. ඒගොල්ලෝගේ පරිසරයේ ජලජ, ජලජ පරිසරයේ පිහිනා යාමට, වාතය නම් පියාඹා යාමට දේහය උල් වෙලා තියෙනවා ඉදිරිපස. අනාකූල දේහ හැඩය. ඊළඟට මේ මත්ස්‍යයක් අපි ගත්තම මත්ස්‍යයාගේ සම ශරීරය පුරා කොරපතු වෙන වීව්ව තියෙනවා. එහෙනම් කොරපතු එහෙනම් මේ කොරපතු පිහිටීම ලක්ෂණයක් විදිහට අපිට ගන්න පුළුවන්. කොරපතු තිබීම. ඊළඟට මේගොල්ලන්ගේ සංචරණ ක්‍රමය මොකක්ද? මේගොල්ලෝ ජලජ පරිසරයේ ඉන්නේ. ජලජ පරිසරයේ ඇවිදගෙන යන්නේ නැහැ. පිහිනා යාම. එනම් පිහිනා යාමට සම විව්ව උපාංග ඇවිල්ලා තියෙනවා.
මොනවද උපාංග? දේහය මේ ජලජ පරිසරයේ පිහිනා යාමට හැඩ ගැසුණු වරල් පිහිටීම. ජලය මත තමන්ගේ දේහය බැලන්ස් කරගන්න, සන්තුලනය කරගන්න වරල් පිහිටන. පිහිනීමට ආධාර වේ. පිටිපස වරල, පෘෂ්ඨීය වරල්, උදරීය වරල් එහෙම පිහිටන. එනම් වරල් පිහිටීම. පිහිනීමට වරල් තිබෙනවා. ඊළඟට අපි ගෙදර ගොඩක් වෙලාවට ගෙවල් වල සුරතලයට මත්ස්‍යය නැති කරන. ඕගලන්ට පුළුවන් පහසුවෙන් මාළු ටැංකිය ගාවට ගිහිල්ලා මත්ස්‍යෙක්ව නිරීක්ෂණය කරන්න. මත්ස්‍යයාගේ දිහා බලලා මත්ස්‍යයාගේ අපිට වගේ මේ විදියට වහන්න පුළුවන් ඇසිපිය නැහැ. මාළුවෙකුට ඇහක් ගහන්න බෑ. මාළුවන්ට ඇස් ගහන්න බෑ. ඇයි? ඇසිපිය නැහැ. එහෙනම් ඇසිපිය රහිත ඇස් තමයි තියෙන්නේ. ඇසිපිය රහිත ඔන්න මේගොල්ලෝ ඉන්න ජලජ පරිසරේ හුස්ම ගන්න. එතකොට මේගොල්ලන්ගේ හැඩ ගැසුණු ශ්වසන ක්‍රමය ජලක්ලෝම මගින් ශ්වසනයේ කර්මල් තිබෙනවා. ශ්වසනය සඳහා මේ කර්මලක් තියෙනවා. එහෙනම් මාළුවේ මතක තියාගන්න ඔක්කොම පාඩම් කරන්න පුළුවන්. කර්මල් පිහිටීම, වරල් පිහිටීම, කොරපතු පිහිටීම, සම සීනිදු සෙවලමය ගතියක් තියෙනවා. එහෙනම් කර්මල් ශ්වසන අවයවය වෙන්නේ කර්මල්. නැත්නම් ජලක්ලෝම. ජලක්ලෝම පිහිටීම. එහෙනම් මත්ස්‍යයට උදාහරණ වල දාන්න. මත්ස්‍ය වර්ග දෙකක් තියෙනවා. අස්තික මත්ස්‍ය, කටු තියෙන මාළුවෝ කාලය තියෙනවා. මාළුවගේ කටු දකින්න ලැබෙනවා, අස්ති දකින්න ලැබෙනවා. අස්තික මත්ස්‍ය. තවත් සමහර මත්ස්‍යන් ඉන්නවා කාට්ලේජ් මත්ස්‍ය, මඩුව වගේ මත්ස්‍ය. එහෙනම් පිස්කේස් කියන කාණ්ඩයට අයිති සතුන් කීප දෙනෙක් අපි නම් කරොත් ඕනම මත්ස්‍ය වර්ගය නම් කරන්න පුළුවන්. මඩුවන් ඉස්සදැල්ල අයිති වෙන්නේ. ඉස්සදැල්ල මත්ස්‍යයෙන් ඉන්නේ. ඊළඟට සාගරයේ පිහිනන ඩොල්ෆින්. එයා මත්ස්‍යයක් නෙවෙයි, මත්ස්‍යයේ හැඩය තිබුණා. එයා ශීරපායි. එහෙනම් මත්ස්‍යයන් කියන්නේ මෝර, තෝර, බලය, ආල්මැස්ස වගේ මත්ස්‍යයන් අපිට දාන්න පුළුවන්. මඩුවව දාන්න පුළුවන්. අපි ඊළඟට බලමු ඊළඟ කාණ්ඩය. මම මේක මකනවා. ඊළඟට ඉන්නේ දෙවෙනි කාණ්ඩය. අපි බලමු ඇම්ෆිබියාව. අපි කියනවා උභයජීවි. එහෙනම් උභයජීවියෙක් අපි උදාහරණයට ගමු. උභයජීවියෙක් අපි උදාහරණයට ගමු. උභයජීවියෙක් අපි උදාහරණයට ගමු.
කවුද? ගෙම්බා, මැඩියා, සලමන්දරා, පණුගෙම්බා උදාහරණ. බහුමික වාසීන් වෙන්න පුළුවන්. බහුමිකව ඉන්නවා ජලජ පරිසර ආශ්‍රිත වෙන්නේ. බහුමික වැඩි වශයෙන් ඉන්න. බහුමික පරිසරයේ වැඩියෙන් ඉන්න. වැඩියෙන් දක්නට ලැබෙන සතා අපි කියනවා ගෙම්බා කියලා. එයා වැඩිපුර ඉන්නේ ගොඩබිම්. පැන පැන යන සතා. හැබැයි මෙයා වගේම රූපයෙන් සමාන තව සතෙක් ඉන්නවා. එයාට කියන්නේ මැඩිය කියලා. එයා ඉන්නේ වැඩිපුර ජලජ පරිසරයේ. එයාට ගොඩබිම් ඉන්නත් පුළුවන්. බෑ වැඩිපුර එයා ජලජ පරිසරයේ ඉන්නේ. එයාගේ පාදවල පාද අතර බැඳි පටල තිබෙනවා. පාද අතර බැඳි පටල තියෙනවා. පීනීමට වරක් වගේ උපාංගය පාද. අපි බලමු මෙයාගේ ලක්ෂණ. මෙයාගේ සම අපි අල්ල බැලුවොත් තෙතයි. තුනී සම. සෙවලමය. ග්‍රාන්ති පිහිටීමක් තියෙනවා. සම අපි බලමු මෙයා උභයජීවී කියන්නේ පරිසර දෙකක ජීවත් වෙනවා. බහුමිකව සහ ජලජ පරිසර. පරිසර දෙකක ජීවත් වෙයි. මෙයාගේ සංචරණය සඳහා පාද තිබේ. එනම් බොහොමයක් මේ කාණ්ඩයේ අයගේ පාද තියෙනවා. පාද පිහිටීම. සම තුනී සම සෙවලමය ග්‍රාන්ති පිහිටීමක් තියෙනවා. ග්‍රාන්ති තිබෙනවා. ඊළඟට රූපාන්තරණය කියන ලක්ෂණය දකින්න පුළුවන්. මොකද රූපාන්තරණය කියන්නේ? කෘමින්ටත් දකින්න ලැබෙනවා කෘමි රූපාන්තරණය. තමන්ගේ ජීවන චක්‍රයේ විවිධ අවස්ථා ගත කරනවා. එතකොට මෙයා බිත්තර දානවා. ඒ බිත්තර වලින් එන සත්වයා සුහුඹුලාට ගොඩක් වෙනස්. එයා මාළුවෙක් කිව්වේ ගන්න. වැරදිලා මත්ස්‍යයෙක් කියලා අපි කුඩා කාලයේදී ඉස්කෙඩියා කියන අවස්ථාව අපි අරගෙන එනවා වතුරේ දාලා බෝතලයකට දාලා. ටික දවසක් යනකොට ගෙම්බෙක් කියනවා මැඩියෙක් කියනවා. මේ ඉස්කෙඩිය අවදි කිහිපයක් පසු කරමින් ක්‍රමානුකූලව නැත්නම් ක්‍රමයෙන් ඉස්කෙඩි අවස්ථා පසු කරමින් සුහුඹුරෙක් බවට පත් වෙනවා. එතකොට මේක අපි කියන්නේ මේ කතාවට රූපාන්තරණය කියලා. ජීවන චක්‍රයේ විවිධ අවස්ථා ගත කරන සුහුඹුරාට සමාන නැහැ. රූපාන්තරණය තිබෙනවා. උදාහරණ ලෙස අපිට කියන්න පුළුවන් ගෙම්බා, මැඩියා, සලමන්දරා, පණුගෙම්බා. අපි රූප රාමු පෙළ ඔයගලන්ට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි ඊළඟට බලමු තුන්වෙනි කාණ්ඩය. රෙප්ටීලියා. අපි කියනවා රෙප්ටීලියාවන්ට උරගින් බඩ ගාගෙන යන සතු. ඔයගොල්ලෝ දන්නවා උරගින් කියන්නේ කවුද කියලා? ගෙදර නිවාසවල වෙසෙන උරගයෝ. බය වෙනවනේ දුර්ගය ඉන්නවා කිව්වා.
ගෙදර ඉන්න හුණා. මේ කාණ්ඩයට ඉන්නේ රෙප්ටීලියා. ගෙදරට එන සර්පයෝ. ගැරලියා. ඒ වගේ සර්පයෝ. ජලයේ වෙසෙන කිඹුල. තිබ්බා. කැස්බෑව අපිට දාන්න පුළුවන් රෙප්ටීලියා කාණ්ඩයට. එහෙනම් මේගොල්ලන්ගේ තියෙන්නේ අපි ගත්තොත් හුණෙක් උදාහරණයට කිඹුලා උදාහරණයට ගත්තොත් සර්පෙක් උදාහරණයට ගත්තොත් අපිට දකින්න ලැබෙන්නේ මේගොල්ලන්ගේ දේහේ කොරපොතු කියන ව්‍යුහය නැහැ. කොරපොතු කියන ව්‍යුහය නැහැ. ඒ වෙනුවට මේගොල්ලන්ගේ සමේ තිබෙන්නේ මොනවද? කොරළ. එහෙනම් කොරළ සහිත සම. කොරළ තිබෙන්නේ. කොරළ සහිත සම. හැබැයි වියලි සම. මේගොල්ලෝ ගොඩක් දෙනෙක් භෞමිකව වෙසෙනවා. ජලජ පරිසර වෙසෙනවා. උභයජීවී ලෙස වෙසුණට උභයජීවීන් නෙමෙයි. කිඹුලා ගත්තොත් කිඹුලා ජලජ පරිසරෙත් ඉන්නවා, ගොඩ බිමත් ඉන්නවා. ඔබ වරදවා කිඹුලාව ඉබ්බාව උභයජීවීන් ලෙස කාණ්ඩ කරන්න එපා. ඒගොල්ලන්ගේ ලක්ෂණ බැලුවම සංචරණය සඳහා ගොඩක් දෙනෙකුගේ පාද තිබෙනවා. සංචරණය සඳහා පාද පිහිටීමක් තිබෙනවා. කොරළ සහිත සමක් තියෙන වේලි සම. මේගොල්ලන්ගේ ශ්වසන ක්‍රමය පෙනහැලි මගින්. ශ්වසන ක්‍රමය පෙනහැලි මගින්. කලින් කාණ්ඩේ අපි ගත්තොත් ඇම්ෆිබියාවන් මට කරුණක් කියන්න අමතක වුණා. ඇම්ෆිබියාවන්ගේ සම තුනී නිසා තුනී සමෙන් ශ්වසනය කරන්න පුළුවන්. ක්‍රම තුනක් තියෙනවා ඇම්ෆිබියාව. සමෙන් මෞක ශ්වසනය සහ පෙනහැලි ශ්වසනය. ගෙම්බෙද්දියා බලන් හිටියොත් කටට යටින් ওই විදියට මුඛයේ සෙලවෙනවා මේ යටි ප්‍රදේශයේ. ඒ මෞක ශ්වසනය කරන වෙලාව. තෙත සම තියෙනවා. මේගොල්ලන්ගේ වියලි සම. සමෙන් නෙමෙයි ශ්වසනය කරන්නේ පෙනහැලි සහිතයි. මේ ලක්ෂණ ටික මතක තියෙනවා. කොරළ සහිත සමක් තියෙනවා. සංචරණය සඳහා පාද තියෙනවා. හැබැයි සමහරුන්ගේ සංචරණයේ තියෙන සඳහා තිබෙන පාද සම්පූර්ණයෙන්ම නැති වෙලා ගිහිල්ලා තියෙන්නත් පුළුවන්. සර්පෙයින්ගේ පාද නැහැ. කකුල් හතරේ ගැරන්ටි දැකලා නැහැනේ. නේද? හැබැයි ඉබ්බා කිඹුලා ඒගොල්ලන්ට පාද තිබුණාට පාද ටිකක් ක්ෂීණ වෙලා. ඒ නිසා මේගොල්ලන්ට මුළු දේහය දරා ගන්න හරි අමාරු. නිසා බඩ ගාගෙන යන්නේ. බොහොම අමාරුවෙන් යන්නේ. ජලයේදී කිඹුලා පහසුවෙන් එයාගේ දේහය හසුරවනවා. විශාල දේහය පාද වලින් දරා ගන්න බෑ. ඒ නිසා ජලජ පරිසරයේ වැඩිපුර වෙසෙන්නේ. ගොඩබිම එනවා විතර දානවා. ඊළඟට අපි බලමු හතරවෙනි කාණ්ඩය. ආවේශ. ආවේශ කියන්නේ පක්ෂී. එහෙනම් ආවේශ කාණ්ඩයේ ලක්ෂණ ඔබට මතක තියාගන්න හරිම ලේසියි. කුරුල්ලෙක්ව මතක තියාගන්න. කුරුල්ලෙක්ව මතක තියාගත්තම ඔබට පහසුයි. කුරුල්ලෙක්ව මතක තියාගන්න.
දේහය අනාකූල හැටි. පියාඹීමට හැඩ ගැසුණු අනුවර්තනය. හැඩය දේහ අනාකූල වීම. අනාකූල දේහය. සංචරණය සඳහා පාද තිබෙනවා. ඉස්සරහා කකුල් දෙක. ඉස්සරහා පාද. පූර්ව ගාත්‍රා අපි කියමු. පියාපත් බවට විකරණය වෙලා. පියාපත් බවට පත් වෙනවා. එහෙනම් පියාපත පිහිටීම. පියාපත් පිහිටීම. ලක්ෂණයක්. තව ලක්ෂණයක් තමයි කුරුල්ලෙක්ව මතක තියාගන්න කිව්වේ. හොට තිබෙන. හොට තිබෙන. හොට පිහිටීම. හොටක් තිබෙනවා. අනික් කාණ්ඩ වලට හොට ලක්ෂණය නැහැ. දත් නැහැ. ඒගොල්ලන් භෝජන ක්‍රමයට සරිලන පරිදි හොට සකස් වෙලා තියෙනවා. හොටේ හැඩය වෙනස් වෙලා තියෙනවා භෝජන ක්‍රමය. අනුවර්තන හැඩ ගැසී. සංචරණය සඳහා පියාපත කියන ව්‍යුහයේ හැඩ ගැලලා තියෙනවා. පියාටු තියෙනවා. පියාටු ව්‍යුහය. මේගොල්ලන්ගේ ශ්වසනීය පෙනහැලි මගින්. ශ්වසනීය පෙනහැලි. පෙනහැලි මගින් ශ්වසනය කරන්නේ. එහෙනම් මේ ලක්ෂණ ටික මතක තියාගන්න. අපි අවසාන කාණ්ඩයේ විදියට බලමු. අපි සියලු දෙනාම අයත් වෙන. ඔබ මම සියලු දෙනාම අයත් වෙන. කාණ්ඩය මොකක්ද? මෙමෙලිය. පස්වෙනි කාණ්ඩය. මෙමෙලිය. මෙමෙලියාව අපි කියනවා ශීරපායින් කියලා. මේ ශීරපායින්ට උදාහරණ තමාවම ගන්න. ලක්ෂණ මතක තියාගන්න පුළුවන්. මොනවද? ලක්ෂණ. සමේ රෝම පිහිටි. සමේ රෝම පිහිටි. මේවත් රෝම වලට තමයි හිස කෙස් ගන්නෙ රෝම වලට තමයි. සමේ රෝම පිහිටි. සම ග්‍රාන්තිමය. රෝම පිහිටීම ග්‍රාන්තිමය. ග්‍රාන්තිමය සම මොනවාද? ස්නේහ ශ්‍රාවී ග්‍රන්ථි සහ ස්වේද ග්‍රන්ථි. වර්ග දෙකක් තියෙනවා. ස්වේදේ නිපදවන ස්වේද ග්‍රන්ථි. ස්නේහ ශ්‍රාවී. ස්නේහ ශ්‍රාවී ග්‍රන්ථි. මෙලියාවන්ගේ රෝම පිහිටන ග්‍රන්ථිමය සමක් තියෙනවා. කොරපොතු නැහැ. ඊළඟට ශීරපායන් කියන නම වැටලා තියෙන්නේ. කිරි බීලා වැඩේ. ස්ථාන ග්‍රන්ථි පිහිටීමක් තියෙනවා. කිරි බීලා වැඩෙන්නේ. තම පැටවාට මව් කිරි ලබා දෙන්න. ස්ථාන ග්‍රන්ථි පිහිටීමක් තියෙනවා. සංචරණය සඳහා පාද පිහිටනවා. ගොඩක් ශීරපායි අපි දන්නවා භෞමිකව වෙසෙනවා. ජලජ පරිසරෙත් වෙසෙනවා. එහෙනම් භෞමික පරිසරය සහ ජලජ පරිසරය වෙසෙනවා. ජලජ පරිසරයේ වෙසෙන ශීරපායියෙක් ගත්ත අපි කිව්වා ඩොල්ෆින් කියලා. ඊළඟට අපි ගමු මේගොල්ලන්ගේ තව ලක්ෂණයක් තමයි හෘදේ කුටීර 4කින් සමන්විත. හෘදේ කුටීර 4කින් සමන්විත. අපි බලමු තව ලක්ෂණයක්. ශීරපායි තව ලක්ෂණයක් බලමු. දැන් කිව්වා රෝම තිබෙන ස්වේද ග්‍රන්ථි සහ ස්නේහශ්‍රාවී ග්‍රන්ථි තිබෙන සමක් තියෙනවා කිව්වා. ස්තන ග්‍රන්ථි තියෙනවා කිව්වා. ඊළඟට අනිත් කාණ්ඩ වල දකින්න නැති ලක්ෂණයක් තව එකක්. මෙන්න මේක. මොකක්ද මේ? අර වැරදි කරාම අම්මලා තාත්තලා ගුරුවරු සමහර ගුරුවරු මෙහෙම හොල්ලන්නේ මිලිකන්නේ මොකද්ද?
බාහිර කන්පෙති. බාහිර කන්පෙති. බාහිර කන්පෙති පිහිට. බාහිර කන්පෙති තියෙනවා. මෙයාගෙත් තියෙනවා කන්. මෙයාට ශ්‍රවණය කරන්න පුළුවන්. කවුද මේ? ඇම්ෆිබියා. එම්බමැඩියා. එයාගේ තියෙනවා මෙන්න මෙතන කන. කර්ණ පටා පටලේ තමයි පේන්නේ. මේ වගේ ගෙම්බ දැකලා තියෙනවද බාහිර කනක් තිබෙන්නේ? බාහිර කනක් තියෙන ගෙම්බ දැකලා තියෙනවද? එහෙනම් බාහිර කන්පෙති තියෙන සර්පය දැකලා තියෙනවද? නෑ. බාහිර කන්පෙති තියෙන මත්ස්‍යය දැකලා තියෙනවද? නෑ. එහෙනම් මේ කන්පෙත්ත කියන එක ප්‍රේසන් කරගන්න ඕන. මේක සමහර සතුන්ගේ හොඳට වර්ධනය වෙලා මිනිසාට වඩා. සමහර සතු පරිසරයේ තියෙන ශබ්ද යොමු කරගන්න කන විශාලව වැඩිලා තියෙනවා. නේද? සමහර සතුන්ගේ කන විශාලව වැඩිලා. නේද? මේ වගේ කම්පිත තියෙනවා. බාහිර කම්පෙති. එහෙනම් අපි මැමේලියා කාණ්ඩයේ ප්‍රධාන ලක්ෂණ විදියට මේ ලක්ෂණ ටික අපිට දාන්න පුළුවන්. මොනවද මැමේලියා කාණ්ඩයේ උදාහරණ සතු? මිනිසා ඇතුළු ශිරපායි. කවුද? අපි උදාහරණ විදියට උණහපුලුව, ගෝරිල්ලා, ඩොල්ෆින්, ගෙදර සුරතලයට ඇති කරන බල්ලා, පූසා. මතක තියාගන්න. ශීරපායි. එහෙනම් අපි අද දවසේ පෘෂ්ඨවංශීන් කාණ්ඩ 5ක් ගැන ඉගෙන ගත්තා. මොනවාද ඒ කාණ්ඩ 5? මතක් කරමු ආයි. කියමු බලන්න. පළවෙනි කාණ්ඩය මොකද්ද? පළවෙනි කාණ්ඩය මත්ස්‍යයන්. අපි ගෝ පිස්කේස් කියලා. දෙවෙනි කාණ්ඩය උභයජීවීන්. ඇම්ෆිබියා කිව්වා. තුන්වෙනි කාණ්ඩය උරගීන්, රෙප්ටීලියා කිව්වා. හතරවෙනි කාණ්ඩය ආවේස්. පස්වෙනි කාණ්ඩය මැමේලියා. ආවේස් කියන්නේ පක්ෂී. පස්වෙනි කාණ්ඩය මැමේලියා, ශීරපායි. එහෙනම් අපි අද දවසේ ඔබගෙන් සමුගන්න යනවා. සුළු මොහොතකට නැවතත් අපි මෙවැනිම පාඩමක් සමගින් හමු වෙනතු මේ පාඩම අවසානයේ තියෙන රූපරාම පෙළ බලලා ඔයගොල්ලෝ තවදුරටත් මේ සතුන්ව උන්ගේ ලක්ෂණ මතක තියාගන්න උත්සාහ කරන්න. එහෙනම් මේ පාඩම පිළිබඳ යම් ගැටලුවක් තිබෙනවා නම් අපිට දන්වන්න, කෝල් කරන්න, කමෙන්ට් කරන්න. අප සමග රැඳී සිටින්න. එහෙනම් ඔබ සැමට සුබර දිනයක්. ආයුබෝවන්.